අයිබෝන් පුතේ. අයිබෝන්. අයිබෝන් සර්. අයිබෝන්. අයිබෝන්. කෝඩ් එක. ඔව් සර්. හොඳයි. අපි පුතේ 8 වෙනි පාඩමනේ පටන් ගත්තේ ඊයේ සතියේ. 8 වෙනි පාඩම පටන් ගත්තා. පදාර්ථයේ විපර්යාස. සර් මම අලුතින් සර් ආවේ. හරි හරි. අපි මේ පදාර්ථයේ විපර්යාස කියන පාඩමේ එක දවසක් කරේ. ඒකේ වීඩියෝ එකක් තියෙනවා මම මේක ඔයාලට දාන්න ආයෙත් බලන්න. එතකොට මේ ටික කවර් වෙනවා. ඒකේ අපි කරා භෞතික විපර්යාස කොටස කවර් කරා. භෞතික විපර්යාස. එතකොට අද අපි පදාර්ථ විපර්යාස කොටස් දෙකකට බෙදුවානේ. අපි පදාර්ථ විපර්යාස කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි භෞතික විපර්යාස. එකක් තමයි භෞතික විපර්යාස. අනිත් එක තමයි රසායනික විපර්යාස. රසායනික විපර්යාස. කියලා අපි පදාර්ථ විපර්යාස කොටස් දෙකකට බෙදුවා. භෞතික විපර්යාස රසායනික විපර්යාස. මොකද්ද භෞතික විපර්යාසයක් කියලා කියන්නේ? මම මේ ගිය සතියේ කතා කරපු දේවල් ආයෙ පොඩ්ඩක් මතක් කරගන්න. භෞතික විපර්යාසයක් කියලා කියන්නේ පුතේ යම් කිසි පදාර්ථයක අපි දන්නවනේ යම් කිසි ද්‍රව්‍යයක් තියෙනවා ඝන, ද්‍රව, වායු කියලා ওই අවස්ථා තුන යටතේ පවතිනවා නේ. ඝන, ද්‍රව, වායු. එතකොට මෙතෙන්දි වෙන්නේ එයාගේ භෞතික අවස්ථාව වෙනස් වීමක් තමයි මෙතෙන්දි වෙන්නේ. උදාහරණයක් විදිහට අපි කතා කරා දැන් ජලය ගන්නකො ජලය අයිස් කැටයක් අපි අරගෙන රත් කරොත් එහෙම ඒතර අයිස් කැටයේ තියෙන ඝන අවස්ථාවයි. හරි? ඒක රත් කරපුවාම ද්‍රවයක් බවට පත් වෙනවා. ඒ ද්‍රවය ආය රත් කරපුවාම වාෂ්ප බවට පත් වෙනවා නේ. එතකොට එයාගේ අවස්ථාව වෙනස් වුණා. right? ඝන, ද්‍රව, වායු විදිහට එයාගේ අවස්ථාව වෙනස් වුණා. අන්න භෞතික විපර්යාසයකට හොඳ උදාහරණයක්. හරි? ආය අපි කතා කරා වතුර බීකරයක් අරගෙන ඒකට ලුණු කුඩු ස්වල්පයක් දාලා නැත්නම් ලුණු කුඩු තේ හන්දක් වගේ දාලා ඒ වතුර බීකරේ රත් කරනවා. වතුර බීකරේ රත් කරපුවා මොකද වෙන්නේ? වතුර ටික ඔක්කොම වාෂ්පීකරණය මගින් ඉවත් වෙලා යනවානේ. වතුර අපි නටන උෂ්ණත්වයට රත් කරනවා. ඔව් වතුර අපි නටන උෂ්ණත්වයට රත් කරපුවාම වතුර වාෂ්පීකරණය මගින් ඉවත් වෙලා යනවා. ලුණු කුඩු ටික අන්තිමට බීකරේ පතුලේ ඉතිරලා තියෙනවා. නේ? ඒක ලුණු කුඩු ටික අපි වතුරට දාලා දිය කරනවා. එතකොට වතුරේ එක දිය වෙනවා යා. ලුණු කුඩු දානකොට යා ඝන අවස්ථාවේ තිබ්බේ. වතුරට දැම්මට පස්සේ යා දිය වෙනවා. අන්න දැන් එයා වතුරත් එක්ක එකතු වෙලා දැන් එයාගේ දැන් ඝන අවස්ථාවක් හොයාගන්න නැහැ යාගේ නේ. ද්‍රව අවස්ථාවක් තමයි තියෙන්නේ. වතුරත් එක්ක එකතු වෙලා. පත් කරාට පස්සේ මොකද උනේ? ආයෙ යා ඝන අවස්ථාවේ තිබ්බ ලුණු ටිකම තමයි ආයෙ තිබුණේ. අපි දාපු ලුණු ටිකමයි එතන තිබුණේ. එතන එතකොට ඒකේ සංයුතිය වෙනස් වීමක් වෙලා නැහැ. සංයුතිය වෙනස් වෙලා නැහැ. හරි? සංයුතිය වෙනස් වීමක් වෙලා නැහැ. අන්න ඒකද තමයි භෞතික විපර්යාස කියලා කියන්නේ.
අපි ඕවා දැන් ගියසති කතා කරමු. ඉතින් මේ ටික බලන්න මම වීඩියෝ එක දාන්නම්. දැන් අපි අද කතා කරන්නේ මෙන්න මේ ටික. මේ කියන්නේ රසායනික විපර්යාස. එතකොට මොකද්ද රසායනික විපර්යාසයක් කියලා කියන්නේ? රසායනික විපර්යාසයක් කියලා කියන්නේ යම්කිසි ද්‍රව්‍යයක රසායනික සංයුතිය නැත්නම් ඒකේ සංයුතිය එයා හැදිලා තියෙන එයාගේ සංයුතිය එයා වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දර කැබැල්ලක් දහනය කරනවා කියනෝනේ. දර කැබැල්ලක් අපි ගිනි තියනවා. එතකොට අපි ගන්න අවස්ථාවේදී දර කෑල්ලේ තිබ්බ සංයුතිය නෙවෙයි දහනය වීමේදී මොකද වෙන්නේ? දහනය වෙනකොට එයා දුම වශයෙන් ඉහළට යනවා. ඒ වගේම අලු විදිහට ඉතුරු වෙනවා. එතකොට අලු තුල අර දර හොයාගන්න පුළුවන්ද? කියන්නේ දරවල තිබ්බ සංයුතියක් අලු වල තියෙනවද? නැහැ. සම්පූර්ණයෙන් වෙනස්. නේද? එතකොට එයා වෙනස් වෙලා තියෙනවා. එතකොට අන්න ඒකට තමයි කියන්නේ රසායනික විපර්යාස කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට මේකෙදි තව දෙයක් ඔයාලා මතක් කරගන්නකො. දැන් භෞතික විපර්යාසයේදී අපි ඉගෙන ගත්තා වචන කීපයක් නේ. වාෂ්පීභවනය, වාෂ්පීකරණය, ඝනීභවනය, ඊට පස්සේ විලයනය නේද? ඊළඟට හිමායනය. ඔන්න වචන ටික ඉගෙන ගත්තා. හරි? කියන්නේ භෞතික අවස්ථාවට ඉඳලා නේ. අපි ඉගෙන ගත්තා ඉතින්දී ඝන, ද්‍රව, වායු. එතකොට ඝන ද්‍රව්‍යයක් ද්‍රවයක් බවට පත් වීම. ඊළඟ ද්‍රවයක් ඝනයක් බවට පත් වීම. ඝනයක් වායුවක් බවට පත් වීම. වායුවක් ඝන අවස්ථාවක් බවට පත් වීම. ද්‍රවයක් වායුවක් බවට පත් වීම. වායුවක් ද්‍රවයක් බවට පත් වීම. හරි? අපි ඉගෙන ගත්තා නේද? එතකොට ද්‍රවයක් ඝන වෙනකොට අපි මොකද්ද කියන්නේ? නැත්නම් ඝනයක් ද්‍රව වෙනකොට අපි මොකද්ද කියන්නේ? හිමායනය. ඔව්. දිය වෙනවනේ. ඝනය ද්‍රව වෙනවා. කියන්නේ දිය වීමක් සිද්ධ වෙනවා. අපි ඒක කියනවා විලයනය. විලයනය. ද්‍රවය ඝන බවට පත් වීම. හිමායනය. මම ඔයාලට කිව්වා පහසුවෙන් මතක තියාගන්න. හිමායනය හිම හැදෙන්නේ කොහොමද? ද්‍රව ඝන වෙනවා. ද්‍රව ඝන වෙනවා හිම. හිම කියලා කියන්නේ ඝන අවස්ථාවේ පවතිනවා. ද්‍රව වතුර ද්‍රව තත්ත්වයේ තියෙනවා. එයා ඝන වෙනවා. එතකොට හිම හැදෙනවා. හිම කියන්නේ ඝන අවස්ථාව. හිමායනය හිම හැදෙනවා. හිමායනය. අන්න ඒක මතක තියාගන්න. ඒ ද්‍රවයක් ඝන වෙනවා. ඒක අපි කියනවා හිමායනය. ඒකට අපි කියනවා හිමායනය. මෙතන ද්‍රවයක් වායු බවට පත් වෙනවා නේ ජලය. ජලය රත් කරනවා කියලා හිතන්නකෝ. වාෂ්පී මේ තමයි යනවා. වාෂ්පීකරණය. වාෂ්පීකරණය. ඒ කියන්නේ ජලය සෙල්සියස් අංශක 100 දක්වා රත් කරලා වායුව බවට ජල වාෂ්ප බවට පත් කරනවා වාෂ්පීකරණය. එහෙම නැත්නම් වාෂ්පීභවනය මගිනුත් පුළුවන්. වාෂ්පීභවනය කියන්නේ අපි මෙයා සෙල්සියස් අංශක 100 රත් කරන්නේ නැහැ. නටන උෂ්ණත්වයට කලින් ජල වාෂ්ප විදිහට පිටත් වෙලා යනවා නේ. අපි කතා කරේ රෙද්දක් හොදලා එළියේ වේලෙන්න දැම්මම අවුවේ
ඒ රෙද්ද අපි රත් කරන්නේ නැහැනේ සෙල්සියස් එක 100ට. වතුර ඉවත් කරන්න ඕනේ කියලානේ. ඊට වඩා අඩු උෂ්ණත්වයේ. වාෂ්ප විදිහට පිටත් වෙලා යනවානේ. පෘෂ්ඨයෙන් ගැලවිලා යනවා ජලාංග. අන්න වාෂ්පී බවනේ. අන්න වාෂ්පී බවනේ. වාෂ්පීකරණයේදී මොකද වෙන්නේ? මෙයා නටන උෂ්ණත්වයට එනවා. නටන උෂ්ණත්වය. ඒ ද්‍රවයේ නටන උෂ්ණත්වය. ඒ කියන්නේ සෙල්සියස් අංශක 100ට එනවා. ඊට වායුව ද්‍රව වෙනවා. වායුව ද්‍රව වෙනවා. ඔන්න කැමරා ක්ලියර්ද? මෙතනනේ වායුව ද්‍රව වෙනවා. උදාහරණ වශයෙන් ජල වාෂ්ප ජලය බවටපත් වෙනවා. මොකද අපි කියන්නේ? ගණී බවනේ. දැන් පොළේ වතුර රත් වෙලා පලාකුළු බවට කියන්නේ තරම් ඉහළ යනකොට ඉහළ ආකාශයේදී සීතල වෙනවා. සීතල වෙලා ඒ ජල වාෂ්ප ආයේ ද්‍රව බවටපත් වෙලා තමයි පොළොවට කඩන් ගන්නේ. එතන මොකද්ද සිද්ධ වෙන්නේ? ගණී බවනේ. මෙතන සිද්ධ වෙන්නේ ගණී බවනේ. දැන් ඔයාලා වාහනයක් ඇතුලේ ඉන්නකොට දැන් වර්ෂා කාලෙකදී කියලා හිතන්නකෝ. වර්ෂා කාලෙකදී වාහනයක් ඇතුලේ ඉන්නකොට ඔයාලගේ වාහනය ඇතුලේ AC එක දාගෙන ඉන්නකොට එතකොට ඇතුලේ උෂ්ණත්වය අඩු වෙන්නේ. වාහනේ ඇතුලේ උෂ්ණත්වය අඩුයි. එළියේ දැන් ඕන තරම් ජල වාෂ්ප තියෙනවා. ජල වාෂ්ප තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇතුලේ උෂ්ණත්වය ගොඩක් අඩු වුණාම එළියට වඩා වීදුරු වල බැඳෙනවා ජල වාෂ්ප. වීදුරු වල ජල වාෂ්ප බැඳෙනවා. වාතයේ තියෙන ජල වාෂ්ප නේ. කියන්නේ පොද තෙතමනේ සයික් දවසක. එතකොට මේකට උදාහරණයක් අපි කිව්වා ඝන වායු බවට පත් වෙන. කෙලින්ම ඝන ද්‍රව වෙන්නේ නැතුව වායු බවට පත් වෙනවා. මොනවාද? අයඩින්. ඌර්ධපාතනය. අයඩින් කැට නේද? අයඩින් කැට. මෙයා දැන් ජලය වගේ දෙයක් ගත්තොත් එහෙම ජලය ඝන අයිස් කැට ද්‍රව වෙලා තමයි වායු වෙන්නේ. මෙයා ජලය වායු ද්‍රව වෙලා තමයි ඝන බවට පත් වෙන්නේ. මේ පියවරවල යන මැද ද්‍රව අවස්ථාවක් පවතින. නමුත් අයඩින් කැට ද්‍රව වෙන්නේ නැතුව කෙලින්ම වායු වෙනවා. අපි ඒකට නමක් කියනවා මොකද්ද? ඌර්ධව පාතනය. right මම මේ ගිය සතියේ කියපු ටික තමයි මතක් කරේ right ඌර්ධව පාතනය. මම දැන් ඔන්න මතක් කරගන්න හොඳට මතක තියෙන්නත් ඕනේ. හොඳයි. අද උදේ දැන් රසායනික විපර්යාස යටතේ අපි පරීක්ෂණ කීපයක් කරනවා. හරි. අපි පරීක්ෂණ කීපයක් කරනවා. එකක් තමයි දැන් රසායනික විපර්යාසයේදී මොකද්ද සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්? රසායනික විපර්යාසයකදී මොකද්ද සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්? එකක් තමයි උෂ්ණත්වය ඉරෙනවා. නෑ එහෙමම කියන්න බෑ. හරි. ප්‍රධාන වශයෙන්ම අපි මේකට ගන්නා ද්‍රව්‍යවල නේ මේ විපර්යාසයට භාජනය වන ද්‍රව්‍යවල රසායනික සංයුතිය වෙනස් වෙනවා. නමුත් භෞතික විපර්යාසයේදී රසායනික සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. රසායනික සංයුතිය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. රසායනික සංයුතිය වෙනස් වෙනවා. ඊළඟට වෙන්න පුළුවන් මොනවද? වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ගන්ධය වෙනස් වෙන්න පුළුවන්. නේ? ඊළඟට ඒකේ තියෙන හැඩය වෙනස් වෙන්න පුළුවන්. උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. උෂ්ණත්වය අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. වායුවක් විදිහට පිට වෙලා යන්න පුළුවන්. වායුවක් පිට වෙන්නත් පුළුවන්. හරි? පිපිරීමක් වෙන්නත් පුළුවන්. පටපට ගාලා පුපුරන්නත් පුළුවන්. උදාහරණ වශයෙන් ගත්තොත් එම රතිඤ්ඤා කරලා පත්තු කළ මොකද වෙන්නේ?
එතන රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නේ. එතන පුපුරනවා. පිපිරීමක් සිද්ධ වෙන්නේ. බෝම්බයක් දැම්මත් ඒත් එමය. පිපිරීමක් තමයි සිද්ධ වෙන්නේ. රසායනික ප්‍රතික්‍රියාව. ඊළඟ ශබ්දයක් ඇහෙන්නත් පුළුවන් නේ. ශබ්දයක්. ප්‍රතිඥා ගන්න. පිපිරීමක් සමග ශබ්දයකුත් ඇහෙනවා. ගිනි ගන්න පුළුවන්. ගිනි ගන්න. එතකොට ගිනි ගන්නකොට ආලෝකය පිට කරන්න පුළුවන්. ආලෝකය පිට කරන්න පුළුවන්. හරි? ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් වෙනවා. රසායනික විපර්යාසයකදී. නේ? රසායනික විපර්යාසයකට කියන තවත් නම මොකද්ද? රසායනික ප්‍රතික්‍රියා. මේකෙන් කියන තවත් නමක් තමයි රසායනික ප්‍රතික්‍රියා. රසායනික ප්‍රතික්‍රියා කියලා කියනවා. හරි. හරි. හොඳයි. මෙතෙන් අපි මේක ලියමු. මෙතන වෙන්න පුළුවන් රසායනික සංයුතිය වෙනස් වෙනවා. ඊට පස්සේ උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. උෂ්ණත්වය වෙනස් වෙයි. අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඊළඟට වෙන්න පුළුවන් ගන්ධයක් වෙන්න පුළුවන් නේ. ගන්ධය වෙනස් වෙන්න පුළුවන්. වර්ණය වෙනස් වෙන්න පුළුවන්. අග්නි වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට සම්පින්ඩණය විය හැකි. ශබ්දයක් ඇති වෙන්න පුළුවන් නේ. ශබ්දයක් ඇති විය හැක. ඊළඟට පිපිරීමක් සිදු වෙන්න පුළුවන්. පිපිරීමක් සිදු විය හැක. දහනය වීමක් වෙන්න පුළුවන්. දහනය වීමක් විය හැක. එතකොට ආලෝකය ඇති වෙන්න පුළුවන්. ආලෝකය ඇති විය හැක. එතකොට මේ ඔක්කොම සිද්ධ වෙනවද? නැහැ. මේකෙන් එකක් හෝ කීපයක් හෝ වෙන්න පුළුවන් නේ. මේ ප්‍රතික්‍රියාවේ හැටියට. මේ ප්‍රතික්‍රියාවේ හැටියට එකක් හෝ කීපයක් සිද්ධ වෙන්න පුළුවන්. එකක් හෝ කීපයක්. හරි? අපි තව ලකුණක් දාලා ලියාගමු නේද මේ ටික. ලියා ගන්න. රසායනික විපර්යාස කියලා ලියා ගන්න මාතෘකාව. right රසායනික විපර්යාස කියලා ලියා ගන්න. ලියා ගන්න. රසායනික විපර්යාස රසායනික ප්‍රතික්‍රියා ලෙසද හඳුන්වයි. රසායනික ප්‍රතික්‍රියා ලෙසද හඳුන්වයි. ඊළඟ තර ලකුණ දාලා ලියා ගන්න. රසායනික ප්‍රතික්‍රියාවකදී නව ද්‍රව්‍ය සෑදේ.
රසායනික ප්‍රතික්‍රියාවකදී නව ද්‍රව්‍ය හැදෙන අලුත් දෙයක් තමයි හැදෙන්නේ නේ. අපි කඩදාසියක් පුච්චනකොට අලු හැදෙනවා. අලුත් දෙයක්. හරි? රසායනික ප්‍රතික්‍රියාවේ නව ද්‍රව්‍ය හැදේ. ඊළඟ තරල පොත ලියා ගන්න. රසායනික ප්‍රතික්‍රියාවක් තුලදී පහත දැක්වෙන නිරීක්ෂණ එකක් හෝ කීපයක් සිදුවිය හැක. නිරීක්ෂණ එකක් හෝ කීපයක් සිදුවිය හැක. හරි? ඔව්. මේ නිරීක්ෂණ එක්ක එකක් වෙන්න පුළුවන් නැත්නම් දෙකක් වෙන්න පුළුවන් නැත්නම් ගොඩක් වෙන්නත් පුළුවන්. මේ වගේ මොකක් හරි එකක් හරි අනිවාර්යයෙන් තියෙනවා. මේක ලියන්න. බෝඩ් එක හොඳට පැහැදිලිව පේනවද පුතේ? ඔව් සර්. ඔව් සර්. කපිල කීර්තිරත්න කියන්නේ කවුද? මේ අද අලුතෙන් ආපු ළමයිද නැත්නම් තමයි වෙනස් වෙලාද? අපතේ සර් මම අලුතෙන් ආවේ. කපිල කීර්තිරත්න කියන අලුතෙන් ආවේ? මොකද්ද සර්? කපිල කීර්තිරත්න ඔය අලුතෙන් ආවේ? නෑ සර්. සර් මම නිකිල් සර්. ඈ? සර් මම නිකිල්. නිකිල්. නෑ දැන් හරිනේ හසිනි. නිකිල් ඔයාගේ නම තියෙනවනේ අනිත් එක්ක නම මම හසිනි චින්තිකානේ හරියට. ඉවරද ලියාගන්න? නෑ සර්.
ඉවරයි සර්. right අපි යන අද දැන් රසායනික ප්‍රතික්‍රියා කීපයකින් ඉගෙන ගන්න යන්නේ. එකක් තමයි lead nitrate. lead nitrate රත් කිරීම ලියා ගන්න බෑ. එක lead nitrate. lead nitrate රත් කිරීම. හරි. lead nitrate. හරි. සර් ලෙඩ් නයිට්‍රේට් කියන්නේ මොනවද? නයිට්‍රේට් කියලා කියන පුතේ සුදු පැහැති කුඩු జాතිය. මම පෙන්නනවා මේක කොහොමද ඒකේ ස්වභාවය කියලා. රසායනික ද්‍රව්‍ය. හරි. මේක අපි මේකට රසායනික සූත්‍රයක් තියෙනවා. ඔයාලට දැම්මම ඒක ලියන්න නැහැ. PbNO3 කියන එක තමයි මේකේ රසායනික සූත්‍රය. ඒක ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මේ අවස්ථාවේදී හා සර්. රසායනික සූත්‍ර දීලා නැහැ. lead nitrate කියන්නේ සුදු පාට කුඩු జాතිය. ඒක අපි කැකෑරුම් නලයකට දාලා රත් කරනවා. සුදු පැහැති කුඩු జాතිය. දැන් මේක ඒක දාලා අපි රත් කරනවානේ. රත් කරලා අපිට ගන්න පුළුවන් බන්සන් 1000 කියලා. ඒක බන්සන් 1000 දැල්ලක් මගින් මෙයා අපි රත් කරනවා. හරි. එහෙම රත් කරනකොට මොකද වෙන්නේ? මේකෙදි දුඹුරු පැහැති වායුවක් පිට වෙලා යනවා. මේකෙදි මම මේ රතු පාටින් අඳලා මෙයා මෙහෙම දුඹුරු පැහැති වායුවක් පිට වෙලා යනවා. දුඹුරු පැහැති වායුවක් පිට වෙලා යනවා. මේ සුදු පාට කුඩු රතු පාට වෙනවා. රතු පැහැති කුඩක් තමයි අන්තිමට ඉතිරි වෙන්නේ. මේකෙදි. හරි. එතකොට දැන් මේකද අපි දාන්නේ සුදු පාට සුදු පැහැති lead nitrate කුඩු. හරි. lead nitrate කුඩු. lead කියලා කියන්නේ ඊයක්. හරිද? ඒක lead nitrate කුඩු. අක්කරපුවා මොකද වෙන්නේ? මේ පැත්තේ දුඹුරු පැහැති වායුවක් පිට වෙනවා. දුඹුරු පැහැති වායුවක් පිට වෙලා යනවා. අන්තිමට ඉතිරි වෙනවා රතු පැහැති කුඩක් නේ. මේක සුදු පාට එක රතු පැහැති කුඩක් ඉතිරි වෙනවා ප්‍රතික්‍රියාවේදී. මෙයා සුදු පාට කුඩ මෙයාපත් වෙනවා. මෙයා අන්තිමට රතු වුණාට පස්සේපත් වෙනවා රතු පැහැති කුඩක් බවට පත් වෙනවා. රතු පැහැති කුඩක් බවට පත් වේ. එතකොට මේක ඇවිල්ලා රසායනික ප්‍රතික්‍රියාව. හරි. මේක අනිත් එක තමයි මේ ප්‍රතික්‍රියාවේදී මේක රත් කරනකොට නිකන් පිපිරෙනා වගේ සද්දකුත් අපිට ඇහෙනවා. ටොක් 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 ගගා නිකන් මේ 아무තු නිකන් පිපිරෙනා වගේ සද්දයක් එනවා. මොකද පිපිරෙනා වගේ පොඩි සද්දයක් එනවා. පිපිරෙනවා. එතකොට අන්න වායුව පිටන නිරීක්ෂණයනේ. අපි එකක් දැක්කද මෙයා වායුවක් පිට වෙලා යනවා. වායුවක් පිට වෙලා යනවා. හරිද? ඒ පිට වෙලා යන්නේ මොකද්ද? නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව තමයි පිට වෙලා යන්නේ. මේ දුඹුරු පාට පිට වෙලා යන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. මේක පිට වෙලා යන්නේ මොකද්ද? නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුවක් තමයි පිට වෙලා යන්නේ.
නයිට්‍රජන් ඩයොක්සයිඩ්. ඒ වායුව දුඹුරු පාට. නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායුව තමයි පිට වෙලා යන්නේ. එතකොට වායුවක් පිට වෙනවා මේ කුඩු ටික රතු පාට හැදෙනවා. වර්ණය වෙනස් වීමක් සිද්ධ වෙනවා. වර්ණය වෙනස් වීමක් සිද්ධ වෙනවා. හරි. ඕකේ වීඩියෝ එකක් තියෙනවා පොඩ්ඩක් මම පෙන්නන්නම් බලන්න චුට්ටක් බලන්නකෝ. මේ වේද කියලා. මේ තියෙන්නේ ලෙඩ් නයිට්‍රේට් දාලා තියෙන බෝතලේ ලෙඩ් නයිට්‍රේට්. හරි. එතකොට මෙන්න බන්සන් දායකයේ තියෙනවා. එතකොට මේ කැකෑරුම් නලයක් තියෙනවා මෙතන. වීඩියෝ ප්ලේ වෙනවද? ඔයාලට පේනවද උඩට? ඔව් සර්. නිකන් නතර වගේද නැත්නම් හොඳට ප්ලේ වෙනවද? නතර විශේෂ වෙන්නේ. නතර වී සර්. ඔව් සර්. හරි හරි. ඔව්. එතකොට දැන් මෙතන ඔන්න දැන් බලන්නකො දැන් මෙයා right. දැන් මෙයා ඒ තිබ්බ ලෙඩ් නයිට්‍රේට් ටිකක් මේ ටෙස්ට් ටියුබ් එකේ නේ නැත්නම් මේ කැකෑරුම් නලයට දාලා තියෙන්නේ සුදු පාට කුඩු జాතිය. හරි. සුදු පාට කුඩු జాතිය. එතකොට දැන් මෙයා මේක අල්ලන් ඉන්න උපකරණයක් භාවිතා කරනනේ. සම දැහි අඩුව කියලා අපි කියනවා. දැහි අඩුව කියලා තියෙන උපකරණයක්. නැත්නම් මේ වගේ උපකරණයකින් මේක අල්ල ගන්න පුළුවන්. ඉතින් සුදු පාට කුඩු జాතිය. දැන් මෙතෙන්දී මෙයා හඳුන් කූරකුත් තරම් තියෙනවා. හඳුන් කූරක්. අපි බලමු ඇයි හඳුන් කූර ගත්තේ කියලා. ඔයාලා මේක බලන්නකෝ ඉස්සෙල්ලා. ඔය තියෙන රසායනික සූත්‍ර. දැන් මෙතන මේ දාලා තියෙන රසායනික සූත්‍ර. ඔයාලට දැන් මේකේ ඔයාලගේ මේ ඔයාලට උගන්වන්නලා නැහැ දැන් රසායනික සූත්‍ර මේ පාඩමේදී. නිකන් වචන සමීකරණ තමයි දීලා තියෙන්නේ. හරිද? මේ ලෙඩ් නයිට්‍රේට්, මේ ලෙඩ් ඔක්සයිඩ් තමයි අර හැදෙන්නේ රතු පාටට. එතකොට නයිට්‍රජන් ඩයොක්සයිඩ් තමයි පිට වෙලා යන්නේ. බලන්නකෝ. මේක සද්දය අහගන්න බෑ නිකන් පුපුරන වගේ සද්දයක් එනවා. ඇහෙනවද නිකන් සද්දයක්? ඔව් සර්. As you can see that it is from fumes has started to come out. දැන් බලන්න මෙතන මෙයා දැන් රතු පාට දුඹුරු වෙනවා. ඒ වගේම දැන් රෙඩිෂ් බ්‍රවුන්. ඒ කියන්නේ දුඹුරු පැහැති වායුවක් දැන් පිට වෙන්න පටන් ගන්නවා මේ ක්‍රියාවේදී. And now let me put the burning instant. දැන් මෙයා මෙතන මේ හඳුන් කූරක් පත්තු කරලා මේ ටෙස්ට් ටියුබ් එක ඇතුළට දානවා. දැන් මේක ඔයාලගේ පොතේ නැහැ. මේ අමතර දෙයක්. හඳුන් කූර දැන් මෙතන පත්තු වෙනවා. පත්තු කරලා මේ ඇතුළට දානකොට බලන්න මේකේ මේ හඳුන් කූර තව හොඳට පත්තු වෙනවා. එහෙම පත්තු වෙන්නේ මේ ක්‍රියාවේදී අර මේ දුඹුරු පාට
වායුව කියන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුවට අමතරව ඔක්සිජන් වායුවත් පිට වෙනවා මේ ප්‍රතික්‍රියාවේදී. ඔක්සිජන් වායුවක් හැදෙනවා. ඒතර ඔක්සිජන් වායුව තියෙනකොට හොඳට දහනය වෙනවානේ. අපි ඉගෙනගෙන තියෙනවානේ දහනය වෙන්නේ. නිකන් ගිනි ගන්න ඔක්සිජන් වායුව අවශ්‍යයි. එතකොට මෙතෙන්දී ඒ ඔක්සිජන් වායුව පිට වෙනවා මේ ප්‍රතික්‍රියාව තුලදී. අර රතු පැහැති නැත්නම් රතු දුඹුරු පැහැති වායුවට අමතරව. 6 right. දැන් මේ බලන්න මෙතන හොඳටම දැන් පැහැදිලි මේ වායුව නිකන් දුඹුරු පැහැති වායුව පිට වෙලා යනවා. හඳුන් කූර දැන් හොඳට ටිකක් දැල් වෙනවා අර ගිනිත් ගන්නවා. දැක්කද? ඒ ඔක්සිජන් Presence of oxygen gas with the help of burning splitter. ප්‍රතික්‍රියාවේදී ඔක්සිජන් නිපදෙනවා. The oxygen gas ඊට අමතරව මේ රතු දුඹුරු පැහැති වායුවකුත් පිට වෙනවා. හරි? burns the splitter, and here we have expression. Please make sure that this අර හොඳටම පිට වෙනවා. is very oxy. So thank you for watching the video. ඒක තව පාරක් බලමු. So today I'm going to demonstrate a thermal decomposition reaction of device that is lead to nitrate. The reddish brown fumes have started to come out. As you can see that the oxygen gas is making the flame more brighter. සර් ඔව් කියන්න. සර් පන්ති ගස් දෙන්න බැරිවම ඉක්මනට දාන්නම්. දෙවෙනි සලස්සනසට. හරි. දැන් දැක්කනේ මේ ප්‍රතික්‍රියාව නේ. එතකොට lead nitrate සුදු පැහැති කුඩා. හරි? ඒක රත් කරනකොට මොකද වෙන්නේ? දුඹුරු පැහැති වායුවක් පිට වෙනවා. මොකද්ද පිට වෙන්නේ? නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායුව. ඒක පිට වෙනවා. ඊට අමතරව අතෙන්දී ඔක්සිජන් වායුවක් පිට වෙන බවට එයා පැහැදිලි කරා නේ. ඔක්සිජන් තියෙන තැනදී හොඳට දහනය වෙනවා. හොඳට ඇවිලෙනවා. ඒක යන හඳුන් කූර ඇතුල් කරාට පස්සේ ඒක පත්තු උනේ හොඳට. අන්තිමට ඉතුරු වෙන මොකද්ද? රතු පැහැති කුඩක් විදියට. ඒක lead oxide. lead oxide. අපි රත් කරනකොට මොකද වෙන්නේ? ඔක්සිජන් එක්ක ක්‍රියා කරනවා. වාතයේ තියෙන ඔක්සිජන් එක්ක ක්‍රියා කරලා එයා lead oxide උත් හැදෙනවා. ඊට අමතරව ඔක්සිජන් වායුවත් පිට වෙලා යනවා ක්‍රියාවේදී. හරි? දැන් මේවා වලට ලියන්න නැහැ.
හරි ලියා ගන්න කොහෙනම් ලෙඩ් නයිට් මාතෘකාව ලියා ගන්න. ලෙඩ් නයිට්‍රේට් පත් කිරීමේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව. ලෙඩ් නයිට්‍රේට් පත් කිරීමේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව. ලෙඩ් නයිට්‍රේට් පත් කිරීමේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාව. හරි. දැන් මේ පරීක්ෂණය කරන්න ඕන අපිට පරීක්ෂණයක් කරන්න ඕන අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න ඕනේ. අවශ්‍ය ද්‍රව්‍ය ලියා ගන්න. අවශ්‍ය ද්‍රව්‍ය lead nitrate. අවශ්‍ය ද්‍රව්‍ය lead nitrate. lead nitrate. කැකෑරුම් නලයක්. කැකෑරුම් නලයක්. කැකෑරුම් නලයක්. එනම් දෙහි අඩුවක් කියලා ලියන්න. මේක අල්ලගන්න ටෙස්ට් ටියුබ් හෝල්ඩර් එක. මේක අල්ලගන්න එක. දෙහි අඩුවක්. දෙහි අඩුවක් අවශ්‍යයි. බන්සන් 1000ක්. බන්සන් 1000ක්. බන්සන් 1000ක්. හරි ඊට පස්සේ මේ රූපය දැනගන්න. අවශ්‍ය ද්‍රව්‍ය ලිව්වා සර්. අවශ්‍ය ද්‍රව්‍ය ලියලා මේ රූපය දැනගන්න ඕනේ යටි. ආ සර්. ඔයාලා නෝට් ලියනකොට පුතේ ලස්සන ලියන්න ඕනේ. පාට පෑන් පාවිච්චි කරලා හොඳ පොතක් පිළිවෙලකට තියාගන්න ඕනේ.
ඉවර දැනගන්න. ඔව් සර්. නෑ ඔව් සර්. සර්. මිර ඔයා ඇයි ගිය සතිය ආවේ නැත්තේ? අපුතේ මිර දම්සස් ආවේ නැහැ නේද සිකුරාදා? ඇඳගෙන ඉවරයි සර්. හරි. හරි ලියා ගන්න ක්‍රමය දැන් අපි දැන් අවශ්‍ය ද්‍රව්‍ය ලියුවා ඔන්න රූප සටහනක් ඇඳලා දැන් ක්‍රමය. අයි අපි අවශ්‍ය ද්‍රව්‍යයට පස්සේ රූප සටහනක් අඳින්නේ. එතකොට අපිට ක්‍රමය ලියන්න ලේසියිනේ. අපි කියනවා රයිට් ඉහත රූපයේ පරිදි කියලා පටන් ගන්න පුළුවන්. හරි. ලියන්න පුළුවන්. ක්‍රමය ලියන්න කැකෑරුම් නලයකට සුදු පැහැති කුඩක් වන lead nitrate පරාමිතුල ලියා ගන්නත් කවන්න නැහැ නේද? lead nitrate PbNO3 lead nitrate ග්‍රෑම් එකක් පමණ ගන්න ඊළඟ කරුණ බන්සන් 1000 භාවිතයෙන් කැකෑරුම් නලය රත් කරන්න හරි දැන් අපිට තියෙනවා නිරීක්ෂණ මොනවද අපි දැක්කු නිරීක්ෂණ මතක තියාගන්න දුඹුරු පැහැති වායුවක් පිටවීම නේ නිරීක්ෂණය කියන්න නිරීක්ෂණ දෙලියාගන්න රත් කිරීමේදී දුඹුරු පැහැති වායුවක් පිටවේ. කැකෑරුම් නලය තුල ඊළඟ එක කැකෑරුම් නලය තුල රතු පැහැති කුඩක් ඉතිරි වේ. කැකෑරුම් නලය තුල රතු පැහැති කුඩක් ඉතිරි වේ. ඊළඟ ලියන්න රත් කිරීමේදී පුපුරන හඬක් ඇසේ.
රත් කිරීමේදී පුපුරන හඬක් ඇසේ. රත් කිරීමේදී පුපුරනනේ. පුපුරන හඬක් තමයි ඇහෙන්නේ. හරි. අපි ඔගේ ලියමු වචන සමීකරණය. වචන සමීකරණනේ. මොකද්ද? lead nitrate සර් ඔක ලියා ගන්නවද? nitrogen dioxide නේ. sorry nitrogen dioxide. nitrogen dioxide තමයි දුරු පැහැති වායුව. මේක ලියා ගන්න. මේක ලියා ගන්න පුතේ. පේනව නේද? පැහැදිලි නැහැ සර්. පැහැදිලි නෑනේ සර්. පැහැදිලි නෑ සර්. lead nitrate. lead nitrate. යටින් සුදු පැහැති කුඩකි. සුදු පැහැති කුඩකි. සර් ඔහොම දිගටම ලියා ගන්න ඕනේද ඔය ටික පිළිවෙලට? lead nitrate සුදු පැහැති කුඩකි ඊතලයක් දාලා මෙතන රත් කිරීම. රත් කිරීම. හැදෙනවා nitrogen dioxide. ඒක තමයි දුරු පැහැති වායුව විදියට පේන්නේ. ඊට අමතරව ඔක්සිජන් වායුව හැදෙනවා. ඊට අමතරව lead oxide. lead oxide. ඒක තමයි රතු පැහැති කුඩක් විදිහට ඉතිරි වෙන්නේ නේ. දැන් අපි දර පුච්චපුවාම සුදු පැහැති කුඩක් විදිහට ඉතිරි වෙන්නේ මොනවද? දරවල ගොඩක් දුරට තියෙන පොටෑසියම්. ඔය khනිජ ලවණ නේ. ඒකට ගොඩක් දුරට තියෙන පොටෑසියම් ඔක්සයිඩ්. ඒ වගේ මිශ්‍රණයක්. මේ අලු lead oxide lead වල අලු එක. lead වල අලු සුදු පැහැති කුඩක්.
ඉවරද ලියාගන්න? ඔව් සර්. right. ඔව් සර්. හරි. ඊළඟ පරීක්ෂණය තමයි මොකද්ද? කොපර් සල්ෆේට් සහ යකඩ ඇණයක් අතර සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් සහ යකඩ ඇණයක් ඕක ලියා ගන්නවද? කියන්නේ අතර සිදුවන ප්‍රතික්‍රියාව. කොපර් සල්ෆේට් සහ යකඩ ඇණයක් අතර සිදුවන ප්‍රතික්‍රියාව. දැන් බොද වෙලා වගේද පේන්නේ? නෑ නෑ සර් සර්. පැහැදිලිව පේනවා හොඳට. පිළිවෙල පේනවා සර්. කොපර් සල්ෆේට් සහ යකඩ ඇණයක් අතර සිදුවන ප්‍රතික්‍රියාව නේ. මේකේ පුතේ කරන්නේ අපි කොපර් සල්ෆේට් කියලා කියන්නේ නිල් පැහැති ඝන ස්ෆටික වර්ගය නේ. ඔය ලුණු තියෙන්නේ. ඔයාලා දැකලා තියෙන ලුණු මේස ලුණු තියෙන කඩවල නේ ලුණු කැට තියෙන්නේ. ඒ වගේ තමයි මේක. කොපර් සල්ෆේට් ලා නිල් පැහැති ස්ෆටික જાතිය. කැට චූටි කැට ඒ වගේ තියෙනවා. හරි. මේකදී අපි කරන්නේ පරීක්ෂණ නලයකට අරගෙන කොපර් සල්ෆේට් ස්වල්පයක් මේකට දාලා මේක ඊට පස්සේ වතුර ටිකක් දාලා දිය කරනවා. වතුර ටිකක් දාලා දිය කරලා අපි මේකේ හදා ගන්නවා කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක්. හරි එතකොට මේක නිල් පාට. මේක තමයි නිල් පාට. කොපර් සල්ෆේට් ජලීය ද්‍රාවණයක් හදා ගන්නවා. කොපර් සල්ෆේට් ද්‍රාවණය එයා ලා නිල් පාට. ලා නිල් පාට. ඊට පස්සේ මේකට අපි දානවා යකඩ ඇණයක් නේ. පිරිසිදු යකඩ ඇණ දෙන්නේ. අඟල් දෙකේ හරි පොඩි යකඩ ඇණයක් මේකට දානවා. යකඩ ඇණයක් දැම්මට පස්සේ මොකද වෙන්නේ? ටික වේලාවක් යනකොට මේ යකඩ ඇණය මතයි මේ ටෙස්ට් ටියුබ් එකේ පතුලේ මොකද්ද වෙන්නේ? ලා දුඹුරු පැහැති ද්‍රව්‍යයක් මේකේ තැන්පත් වෙනවා. හරි? ලා දුඹුරු පැහැති. රතු දුඹුරු පැහැති. රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක් මේ ඇණය මත තැන්පත් වෙනවා. නිකන් මලකඩ ගාලා වගේ. හරි? මේ පතුලේ මේව තැන්පත් වෙනවා. තැන්පත් වෙනවා. මොනවද තැන්පත් වෙන්නේ? කොපර් තම. කොපර් සල්ෆේට් ද්‍රාවණය මේ යකඩ ඇණයත් එක්ක ක්‍රියා කරලා මෙතන දුඹුරු පැහැති රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක් මේකේ තැන්පත් කරනවා. හරි අපි ඒකත් බලමු පොඩි පරීක්ෂණ ගන්නද? ඉන්නකො බලන්න ඒකේ වීඩියෝ එකක් තියෙනවා බලමු. හා
පේනව නේද? පේනව නේද පුතේ? හෙලෝ පේනවා පේනවා සර්. පේනවා මෙතෙන්දී අපිට අවශ්‍ය වෙනවා අර කැකෑරුම් නලයක් ඕන. මේ තියෙන කොපර් සල්ෆේට් ද්‍රාවණය. මේ ඔයාලට පේනවද ලා නිල් පාටයි. ලා නිල් පාටයි. දැන් මේකට මේ ඇණයක් මේ නූලක් මගින් ගැට ගහලා මේ ඇණයක් මේ ටෙස්ට් ටියුබ් එක ඇතුළට දාලා තියෙනවා. මෙතන කොපර් සල්ෆේට් සොලියුෂන් නේ. ඒ කියන්නේ මේක අර කොපර් සල්ෆේට් දිය කරලා හදාගත්තු ද්‍රාවණයක්. ලා නිල් පාටයි. කොපර් සල්ෆේට්. මෙතෙන්ද පුතේ යකඩ ඇණය පිරිසිදු ඇණයක් ඉන්න ඕනේ. කියන්නේ අර ටිකක් ඒක අපි සෑන්ඩ් පේපර් එකකින් නැත්නම් වැලි කඩදාසියකින් පොඩ්ඩක් පිරිමැදලා ගත්තා නම් හොඳයි. එතකොට යකඩ ඇණය ඉක්මනටම ක්‍රියා කරනවා කොපර් සල්ෆේට් සොලියුෂන් එකත් එක්ක. ද්‍රාවණයත් එක්ක. ඒකයි මේ යකඩ ඇණය වැලි කඩදාසියකින් පිරිසිදු කරන්නේ. බලන්න මෙතන දැන් එහෙම තියලා නේ විනාඩි 20ක් විතර තියන්න ඕනේ. විනාඩි 20ක් විතර තිබ්බට පස්සේ දැන් බලන්න මේ යකඩ ඇණේ මොකද දුබුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වෙලා තියෙනවා නේ. යකඩ ඇණේ දුබුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වෙලා තියෙනවා. මේ බලන්නද මේ උතරම දැන් පැහැදිලිව පේනවනේ යකඩ ඇණිය මත තැන්පත් වෙලා තියෙනවා රතු දුමුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වෙලා තියෙනවා. සර් ඒ මොනවද? මොකද පුතේ? සර් ඒ මොනවද? කොපර් තමයි තැන්පත් වෙලා තියෙන්නේ. කොපර්. හරි සර්. දැන් මෙතන බලන්න තව දෙයක් තිබුණා. දැන් අර ලා නිල් පැහැති ද්‍රාවණේ. ලා නිල් පැහැති ද්‍රාවණයට මොකද වෙලා තිබුණේ? මේ බලන්න. ඒකේ පාට වෙනස් වෙලා නේ. ලා නිල් පාට නැති වෙලා ගිහිල්ලා තියෙනවා නේ. පාට වෙනස් වෙලා තියෙනවා. දැන් බලන්න මේ දෙකේ වෙනසනේ. මේ තියෙන්නේ කලින් ගන්න කලින් නේ. ලා නිල් පාටේ තිබුණු ද්‍රාවණය දැන් අර රසායනික ප්‍රතික්‍රියාවෙන් පස්සේ මෙයාගේ වර්ණය වෙනස් වෙලා තියෙනවා. මෙයාගේ වර්ණය වෙනස් වෙලා තියෙනවා.
හරි හරි මේක අදගත්ත නේ යට ලියා ගන්න ක්‍රමය කැකෑරුම් නලයට ලා නිල් පැහැති කොපර් සල්ෆේට් ස්පටික ස්වල්පයක් දමා එයට ජලය එකතු කර හොඳින් දිය කරගන්න ඊළඟ කරුණ කොපර් සල්ෆේට් ද්‍රාවණය තුලට පිරිසිදු යකඩ ඇණයක් විනාඩි 20ක් පමණ ගිල්වා තබන්න right ගිල්ලා තබන්න හරි දැන් අපි ලියමු නිරීක්ෂණ මොනවද අපි දැක්කම නිරීක්ෂණ මේ පරීක්ෂණයේදී අපිට දැකගත හැකි දේවල් නේ අපි දැකපු දේවල් නිරීක්ෂණ ඒක තමයි මේ ජලී මේ ද්‍රාවණය නේ පිරිසිදු යන්නේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණය ක්‍රමයෙන් අඩු වෙනවා නේ ලා නිල් පාට තිබ්බ වර්ණය ක්‍රමයෙන් අඩු වෙනවා නේ නිරීක්ෂණයේදී එක මොකද්ද කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණය මෙහෙම ලියන්න කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණය ක්‍රමයෙන් අඩුවේ මේ ලා නිල් පාට තිබ්බ එක දැන් ක්‍රමයෙන් අඩු වෙනවා වර්ණය අඩු වෙලා නිකන් අවර්ණ වගේ පාටක් එනවා අන්තිමට නේ ක්‍රමයෙන් අඩු වෙයි දෙක තමයි යකඩ ඇණය මත සහ නලයේ පතුලේ නේ කැකෑරුම් නලයේ පතුලේ ලියන්න යකඩ ඇණය මත රතු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වේ යකඩ ඇණය මත රතු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වේ යකඩ ඇණය මත රතු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වේ කැකෑරුම් නලයේ පතුලේද රතු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වේ හරි එතකොට ලියන්න යටින් තරලකුණ දාලා ලියා ගන්න
මෙහිදී වෙනම නිරීක්ෂණ නෙවෙයි ඒක වෙනම ලියන්න. මෙහිදී යකඩ ඇණය මත කොප අයන තැන්පත් වීම නිසා යකඩ ඇණය මත කොප අයන තැන්පත් වීම නිසා රතු දුඹුරු පැහැයක් ලැබේ. රතු දුඹුරු පැහැයක් ලැබේ. රතු දුඹුරු නේ දුඹුරු පාට රතු දුඹුරු ඕම් කියන රතු දුඹුරු කියන. මම නිරීක්ෂණයටදී කියපු දේ පොඩ්ඩක් කියන්න. යකඩ ඇණය මත හා නලයේ පතුලේ දුඹුරු පැහැතිනේ. ඒක රතු දුඹුරු කියලා හදාගන්න. රතු දුඹුරු. රතු දුඹුරු. හරි තව පරීක්ෂණයක් තියෙනවා. මේකද අපි කරන්නේ කොපර් සල්ෆේට් ද්‍රාවණයකුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයයි අතර සිදුවන ප්‍රතික්‍රියාව. හරි එතන කොපර් සල්ෆේට් සහ copper sulfate सह sodium hydroxide අතර සිදුවන ප්‍රතික්‍රියාව. හරි දැන් ඔයාලා දාන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන මොකක්ද කියලා නේ මේක භාෂ්මයක් හතර වතේ දිගින් ගත්තනේ භාෂ්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් නේ භාෂ්ම මේක භාෂ්ම එතකොට දැන් මේ භාෂ්මයට අපි දාන කොපර් සල්ෆේට් අරගම තමයි කොපර් සල්ෆේට් ද්‍රාවණයේ මේ භාෂ්මයනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේක අවර්ණ ද්‍රාවණයනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අවර්ණ ද්‍රාවණය කොපර් සල්ෆේට් ද්‍රාවණය නිල් පැහැති ද්‍රාවණයක්. හරි. කොපර් සල්ෆේට් නිල් පැහැති ද්‍රාවණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අවර්ණ ද්‍රාවණය. මේ දෙක අතර ප්‍රතික්‍රියාවේදී මොකක්ද හැදෙන්නේ කියලා අපි බලමු. හරි. ඒකක් තියෙනවා අපිට බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඔය දිනේ රසායනික සූත්‍රය තියෙන්නේ. දැන් ඔයාලට මේ අවස්ථාවේදී ඔය ලියන්න නැහැ. රයිට් මේ තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය නේ. තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. කියන්නේ මේක භාෂ්මයක්. හරි. මේක අවර්ණයි. මේ තියෙන්නේ මොනවද මේ කොපර් සල්ෆේට්. මේ තියෙන මං කිව්වා අර ලුණු කැට වගේ තියෙනවා කියලා නේ. ලා නිල් පාට ස්පටික. නේ ලුණු කැට වගේ තියෙනවා. ලා නිල් පාට. කොපර් සල්ෆේට්.
බලන්න මේ කොපර් සල්ෆේට් කොහොමද තියෙන්නේ කියලා බලන්න. මේ කියන්නේ දැන් කොපර් සල්ෆේට් අර දිය කරලා හදාගත්තු සොලියුෂන් එක ද්‍රාවණය. දැන් මේ තියෙන කොපර් සල්ෆේට් ද්‍රාවණය. right? දැන් පරීක්ෂණ නාලයකට කොපර් සල්ෆේට් ද්‍රාවණය දාලා තිනවා ලා නිල් පාටයි. දැන් මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්‍රමයෙන් එකතු කරනවා. නිකන් බිඳුව ගන්න වගේ එකතු කරනවා. බිඳුව ගන්න වගේ මේක උඩින් දානවා. දාලා බලන්න මොකද වෙන්නේ කියලා. අන්න දැන් බිඳු දෙකක් දැම්මා. ඔයාලට පේනවද මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා? ඔව් සර්. මොකක්ද වෙනස? පාට වෙනස්. වර්ණය වෙනස් වෙලා නිකන් ඝන නිකන් නේද? වලාකුළු වගේ හැදෙනවා නේ. අර නේද? ඝන වලාකුළු වගේ හැදෙනවා. මේ බලන්න මේක තව දාපුවම මේ ටික තැන්පත් වෙනවා. මේ අවක්ෂේපයක් හැදෙන්නේ. මේක අවක්ෂේපයක් හැදෙනවා. අවක්ෂේපයක් විදිහට තැන්පත් වෙනවා පරීක්ෂණ නලයේ. ඔව් ඊට පස්සේ තැන්පත් වෙනවා පරීක්ෂණ නලයේ. පහළට තැන්පත් වෙනවා. reaction මෙතෙන්දී අතර මොනවද කොපර් සල්ෆේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙක එකතු වෙලා කොපර් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් සල්ෆේට් තමයි හැදෙන්නේ. එතකොට අර කොපර් හයිඩ්‍රොක්සයිඩ් තමයි අර තැන්පත් වෙන්නේ යට. පැහැදිලිද? කොපර් සල්ෆේට් වී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දෙක එකතු වෙලා කොපර් හයිඩ්‍රොක්සයිඩ් වී සෝඩියම් සල්ෆේට් තමයි හදන්නේ. මේ දෙක මාරු වෙනවා. දෙපැත්ත මාරු කරගන්න. හරි. එතකොට කොපර් හයිඩ්‍රොක්සයිඩ් තමයි අර අවක්ෂේපයක් විදිහට දැනපත් වෙන්නේ. මොනවද එතකොට? රසායනික ප්‍රතික්‍රියාවන්නේ හැදෙන්නේ වෙනස්ම දෙයක් හැදෙන්නේ අන්තිමට. ලියාගන්න ක්‍රමය. මේක ලියුවනේ ක්‍රමය ලියන්න. කොපර් සල්ෆේට් ද්‍රාවණය මේකට අවශ්‍ය ද්‍රව්‍ය ලියා ගන්න. කොපර් සල්ෆේට් ද්‍රාවණය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය
පරීක්ෂණ නල දෙකක් ඕන. පරීක්ෂණ නල දෙකක්. මොනවද? කොපර් සල්ෆේට් ද්‍රාවණය අවශ්‍යයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය අවශ්‍යයි. පරීක්ෂණ නල දෙකක්. පරීක්ෂණ නල දෙකක්. එතකොට ක්‍රමයේදී මොකද මේක ඉතාමත්ම සරලයි නේ. එක පරීක්ෂණ නලයකට දා ගන්නවා කොපර් සල්ෆේට් ද්‍රාවණය ටික, අනිත් පරීක්ෂණ නලයට දා ගන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය ටික. ඊට පස්සේ මේ දෙක මෙහෙම මික්ස් කරනවා. බින්දු බින්දු දානවා නේ. හරි. මේක කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් ද්‍රාවණය. මෙයා මොන පාටද? ලාල් නිල් පාටයි. මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය. තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක ඇඳ ගන්න. මෙයා මොන පාටද? මෙයා අවර්ණ. හරි ලියා ගන්න. කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් ස්වල්පයක් කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් ස්වල්පයක් කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් ස්වල්පයක් කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් ස්වල්පයක් පරීක්ෂණ නලයකට දමා කොපර් සල්ෆේට් ද්‍රාවණයේ ස්වල්පයක් පරීක්ෂණ නලයකට දමා එයට මෙහෙම කරනවා. පරීක්ෂණ නලයකට දමන්න කියලා දමමු. පරීක්ෂණ නලයකට දමන්න. පරීක්ෂණ නලයකට දමන්න.
හරිද? කියන්නේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ ස්වල්පයක් පරීක්ෂණ නලයකට දමන්න. ඊළඟ කරුණ ලියා ගන්න. ඊළඟ කරුණ අනෙක් පරීක්ෂණ නලය තුලට තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් ස්වල්පයක් දමන්න. තනුක තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් ස්වල්පයක් දමන්න. හරිද? ඊට පස්සේ ලියන්න කොපර් සල්ෆේට් ද්‍රාවණය තුලට sodium hydroxide ස්වල්පය බැගින් එකතු කරන්න. sodium hydroxide මෙහෙම ලියන්න. sodium hydroxide ස්වල්පය බැගින් එකතු කරන්න නේ. පොඩ එකතු කරන්න. ස්වල්පය බැගින් එකතු කරන්න. හරි. දැන් ඒකට මේකේ මොනවද අපි දැක්කම නිරීක්ෂණ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොපර් සල්ෆේට් මත පාවීම තට්ටුවක් නිරීක්ෂණ තමයි එකක් තමයි මේ ද්‍රාවණයේ තිබ්බ දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේකට වැටෙනකොට මේකේ තිබ්බ ලා නිල් පැහැය අඩු වෙලා යනවා නේ. එකක් තමයි ලා නිල් පැහැය අඩු වෙලා යනවා. ඊළඟ එක තමයි මුලදී ඝන වලාකුළු වැනි නේද? මුලදී ඝන වලාකුළු වැනි දෙයක් සෑදී පසුව පරීක්ෂණ නලයේ පතුලේ අවක්ෂේප ලෙස තැන්පත් වෙනවා. අවක්ෂේප කියන්නේ නිකන් පිටි වගේ තැන්පත් වෙනවා පස්සේ. පතොලේද සර් right. ලියා ගන්න. නිරීක්ෂණයට ලියා ගන්න. කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණය ක්‍රමයෙන් අඩුවේ. කොපර් සල්ෆේට් ද්‍රාවණයේ වර්ණය ක්‍රමයෙන් අඩුවේ. ඊළඟ ලියන්න ඝන වලාකුළු වැනි ද්‍රව්‍යයක් සෑදී මේ සුදු පැහැති නේද? සුදු පැහැති ඝන වලාකුළු වැනි ද්‍රව්‍යයක් සෑදී එය අවක්ෂේප ලෙස නලයේ පතුලේ තැන්පත් වේ. ඝන වලාකුළු වැනි ද්‍රව්‍යයක් සෑදී එය නලයේ පතුලේ එය අවක්ෂේප ලෙස නලයේ පතුලේ තැන්පත් වේ. අවක්ෂේප ලෙස නලයේ පතුලේ තැන්පත් වේ.
හරි. ඔන්න දැන් ඒ රසායනික ප්‍රතික්‍රියාවේදී අපි දැක්ක අවක්ෂේප විදිහට තැන්පත් වෙනවා නේ. හරි. ඊළඟට තවත් තියෙනවා ප්‍රතික්‍රියාව. මේකද අපි කරන්නේ සින්ක් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක කොහොමද ප්‍රතික්‍රියා කරන්න කියලා තමයි බලන්නේ. හරි. පුතේ අර ඉස්සෙල්ලා පරීක්ෂණේ අපි අර ලිව්වනේ මොකද්ද? යකඩ ඇණේ දාන එක. කොපර් සල්ෆේට් ද්‍රාවණයට යකඩ ඇණයක් දාන එක ලිව්වනේ. කොපර් සල්ෆේට් ද්‍රාවණයට යකඩ ඇණයක් දාන එක. අන්න ඒකේ යටින් තව ඉඩක් තියෙනවා ලියා ගන්න. නිරීක්ෂණ යටතේ ලියා ගන්න. නිරීක්ෂණයද ලියා ගන්න. උෂ්ණත්ව මානයේ අගේ ඉහළ යයි. උෂ්ණත්ව මානයේ අගේ ඉහළ යයි. එතකොට එතන අර අවශ්‍ය ද්‍රව්‍ය යටතේ උෂ්ණත්ව මානයක් කියන එක ලියා ගන්න. මෙතෙන්දී එතකොට මේක තාපදායක ප්‍රතික්‍රියා. කියන්නේ තාපය නිපදවනවානේ. තාපයේ විදියට මේ ප්‍රතික්‍රියාවේදී තාපය නිපද වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්ව වෙනසක් ඇති වෙනවා නේ. ඔව්. දැන් අපි කරන්න යන්නේ මොකද්ද? තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග සින්ක් ලෝහයේ ප්‍රතික්‍රියාව. තනුක hydrochloric hydroc තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග සින්ක් ලෝහයේ සින්ක් ලෝහයේ ප්‍රතික්‍රියාව. හරි. මෙතෙන්දී අපි ගන්නවා සින්ක් තියෙනවා නිකන් පොඩි ලෝහ කෑලි. පොඩි කෑලි තියෙනවා. ඊයම් කෑලි වගේ මේ සින්ක් කෑලි තියෙනවා. එතකොට මේ සින්ක් කෑල්ලකට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැම්මම මොකද වෙන්නේ? බුබුලු නංගමින් මේක දිය වෙනවා. මේ සින්ක් කෑල්ල හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තුල දිය වෙනවා. හැබැයි නිකන් නෙවෙයි දිය වෙන්නේ. එයා බුබුලු නංගමින් වායුවක් නිපදවනවා. වායුවක් නිපදවමින් මෙයා දිය වෙනවා. right? එතකොට මේ ප්‍රතික්‍රියාවේ මේකෙදි උෂ්ණත්වය ඉහළ යනවා මේ ප්‍රතික්‍රියාවේදී. අපි ඒක පොඩ්ඩක් බලලෙමු.
Hello, scientific brilliant people. How are you today? So today I'm going to demonstrate. දැන් මේ තියෙන සිංක් කෑලි. මේ සිංක් ගුලි ගුලි වගේ තියෙනවා. මේක තියෙනවා මේ පොඩි බෝතල් ඇතුලේ තියෙනවා ගන්න පුළුවන්. මේ චූටි කෑලි. අර ඊයම් තියෙන ඒ වගේ තියෙනවා සිංක්. මේ තියෙන්නේ සිංක් කෑලි නේද? right? මෙතෙන්දී අපි පරීක්ෂණය කරන්නේ තනුක හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක්ක. දැන් මේක මෙයා මෙතෙන්දී ගන්න සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික්. ඒක එහෙම ගත්තම ටිකක් අර ප්‍රතික්‍රියාව ටිකක් වේගවත්ව සිද්ධ වෙනවා. මේක තනුක හයිඩ්‍රොක්ලෝරික් එකත් ක්‍රියා මේ කරන්න පුළුවන්. හරිද? බලන්න මෙතන දැන් මේ ටෙස්ට් ටියුබ් එක තුලට සිංක් ලෝහ කැබලි දාලා තියෙනවානේ. දැන් මේ උඩින් එකතු කරනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. ඒතර බලන්න මොකද වෙන්නේ කියලා. දාගන්න එයා ඩ්‍රොපර් එකක් පාවිච්චි කරනවා. ඩ්‍රොපර් එක. මොකද ටික ටික එකතු කරනවා. බලන්න මොකද වෙන්නේ කියලා අර බුබුලු නංවමින් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මෙතන බුබුලු නංවමින් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. දැන් උඩින් මෙයා ගිනි කූරක් ගහලා බලනවා මොකද වෙන්නේ කියලා. දැන් බලන්න මෙතන අර ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවනේ. එතකොට වායුවක් පිට වෙනවා. ඒ වායුවට මෙයා මේ උඩින් ඉටිපන්දම ඇල්ලුවට පස්සේ ඒක පත්තු වෙනවනේ. ඇයි ඒ පත්තු වෙන්නේ? මේ ප්‍රතික්‍රියාවේදී සින්ක් හයිඩ්‍රොක්ලෝරික් එක්ක එකතු වෙලා හයිඩ්‍රජන් වායුව තමයි පිට කරන්නේ.
හයිඩ්‍රජන් වායුවත් පුතේ ගිනි ගන්නා වායුවක්. හයිඩ්‍රජන් වායුව කියලා කියන්නේ ගිනි ගන්නා වායුවක්. එතකොට එයා දැන් දහන එනවා මෙතෙන්දී. ඒ දැල්ල සර් ඒක පරීක්ෂණයේදී රත් වෙන්නේ නැද්ද? රත් වෙනවා. මේ පරීක්ෂණයේදී රත් වෙනවා. ටියුබ් එක රත් වෙනවා. බලන්න ඔයාලට මේක හොඳට පේනවද දන්නේ නැහැ මේ යටින් මේ නටනවත් මේ රියැක්ෂන් එක මේ ප්‍රතික්‍රියාව. විතරම එනවා දැන් එයා දිගටම හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. දැක්කද මේ ප්‍රතික්‍රියාව? සින්ක් එතන හයිඩ්‍රොක්ලෝරික් එක එකතු වෙලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. අර බුබුලු නම් වලින් මොකද බුබුලු? බුබුලු කියලා කියන්නේ බුබුලු නම් වලින් පිට වෙන්නේ මොනවද? හයිඩ්‍රජන් වායුව. හරි? එතන ලියා ගන්න එකක් තියා ගන්න. අවශ්‍ය ද්‍රව්‍ය තමයි තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මේකනේ. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. සින්ක් කැබලි පරීක්ෂණ නලයක් දහි අණුවක් මේ අල්ල ගන්න එපා. කැකෑරුම් නලය කියලා මම කිව්වද? කැකෑරුම් නලයක් ලියාගන්න ලිව්වේ නැත්තම්. පරීක්ෂක තලය ගැන ලිව්ව සර්. හරි තමයි. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මෙහෙමත් ලියන්න පුළුවන් මේක. දැන් මට පුරුදුලා තියෙන්නේ මෙහෙම ලිය. හයිඩ්‍රොක්ලෝරික්. ඒක දහි අණුව. හරි. මේකෙදි වායුවක් පිට වෙයි. හරි. මේක අද ගන්නකො මේ රූප සටහන. හොඳට පේනවද? ඔව් සර්. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හරි සර්.
හරිනේ. හරි. ලියාගන්න ක්‍රමය ලියාගන්න. දැන් අපි මෙතෙන්දි කරන්නේ අපි ඉස්සෙල්ලාම මේකට දාන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හරි? අපි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි ඉස්සෙල්ලාම මේකට ටිකක් දානවා. ටිකක් දාලා ලෝහ කැබලි මෙහෙම උඩින් අතාරිනවා මේකට. සිම් කැබලි. ලියාගන්න. කැකෑරුම් නලයට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ස්වල්පයක් එක් කරන්න. කැකෑරුම් නලයට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ස්වල්පයක් එක් කරන්න. ස්වල්පයක් එක් කරන්න. ඊට පස්සේ ලියන්න පරීක්ෂණ නලයේ දැහි අණුවෙන් අල්ලාගෙන මේක දැහි අණුව අල්ල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටෙස්ට් ටියුබ් හෝල්ඩර් එකකට නේ. අර පරීක්ෂණ නල දාන්නේ පොඩි රාක්ක වගේ තියෙන්නේ. ඒ හෝල්ඩර් එකකට හදවන්නත් පුළුවන්. හරි. දැහි අණුව අල්ලාගෙන පරීක්ෂණ නලය තුලට සිංක් ලෝහ කැබලි කීපයක් එකතු කරන්න. පරීක්ෂණ නලය තුලට සිංක් ලෝහ කැබලි කීපයක් එකතු කරන්න. කීපයක් දානවා මෙතන. සිංක් ලෝහ කැබලි කීපයක් මේකට දැම්මට පස්සේ මොකද වෙන්නේ? මෙයා බුබුලු නම්වමින් මෙයා ප්‍රතික්‍රියාව පටන් ගන්නවා නේ. රසායනික ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. හරි. දැන් යා නිරීක්ෂණ. මොනවද නිරීක්ෂණ? අපි දැකමු. සිංක් කැබලි බුබුලු නංවමින් දියවේ. සිංක් කැබලි බුබුලු නංවමින් දියවේ. සිංක් කැබලි බුබුලු නංවමින් දියවේ. 1. ඊළඟට 2. වායුවක් පිටවේ. සර් ඕකට ඇලුමිනියම් කේබලි දාන්න බැයිද? හරිද? ඇලුමිනියම් කේබලි ඇලුමිනියම් උත් දියවෙනවා. හැබැයි සිංක් කැබල්ල තමයි ගොඩක් මේක රියැක්ෂන් එක. සිංක්, මැග්නීසියම් ඒ වගේ ලෝහ. ඒකේ ක්‍රියාකාරීත්වය කෝස්ටික් සෝඩා වලට ඇලුමිනියම් කේබල් දැම්මමත් හයිඩ්‍රජන් වායුව මේ පිටපෙන විදිහටම. ඔව්. කෝස්ටික් සෝඩා. ඒකෙන් බැලුම් බෝල මේ පුම්බලා උඩ අරින්නත් පුළුවන්. ඔව් අපි අර ක්‍රියාකාරකම් කරන්නේ නේද? බැලුම් බෝල පුම්මන්න අදම එකක් යවුවා සර්. යටින් ලියන්න තරු ලකුණක් දාලා තරු ලකුණ දාලා ලියන්න. මෙහිදී පිටවන වායුව හයිඩ්‍රජන් වායුව වේ. මෙහිදී පිටවන වායුව හයිඩ්‍රජන් වායුව වේ. මෙහිදී පිටවන වායුව හයිඩ්‍රජන් වායුව වේ.
හයිඩ්‍රජන් වායුව ගිනි ගන්නා සුළු වායුවකි. හයිඩ්‍රජන් වායුව ගිනි ගන්නා සුළු වායුවකි. හරි. හරි. ඔයාලගේ පොතේ තියෙනවා අටේ දෙකේ වගුව. අටේ දෙකේ වගුව තියෙනවා. ඒ වගුව ඔයාලා පුරව ගන්න. පුරවගෙන ඊළඟ සතියට එනකොට ඒ වගුවේ තියෙන ටික සම්පූර්ණ කරගන්න අපි ඒක පන්ති පටන් ගන්නදීම ඒ වගුව සාකච්ඡා කරමු. හරිද? ඒක ඒ වගුව සම්පූර්ණ කරන්න. හරි? එතකොට දැන් ඔන්න අද දැක්කනේ. අපි දැන් පරීක්ෂණ කීපයක් අපි දැන් කරානේ. ඔන්න දැන් ලැබ් එකක වගේ පරීක්ෂණ කීපයක් අපි දැන් දැක්ක කරනවා. හරිද? සර් කීවින් වගුවද? අටේ දෙකේ 109 වෙනි පිටුව. 109 වෙනි පිටුව ඒකේ වගුවක් තියෙනවා. ප්‍රතික්‍රියාව කියලා තියෙනවා නවද්‍රව්‍ය සෑදු බව නිරීක්ෂණ තියෙනවා. ඒක ඔයාලා දැන් මේ ප්‍රතික්‍රියාවල මේවා දැන් ඉගෙන ගත්තානේ. ඒවා ටික ලියන්න. හරි. එමනම් පුතේ මම අදට පන්ති නවත්තනවා. අපි පන්තිය පටන් ගන්නෙ සිකුරාදා 7:00ට. වෙලාවට එන්න පන්තියට. අද කවුද මේ ශියාන් මොකද උනේ පන්තියක් තිබ්බද? ඔව් සර්. අද මෙත් ඇවිල්ලත් නෑ නේද? හරි. හොඳයි එහෙනම් එම සුබ රාත්‍රියක් පුතේ. good night sir. රාත්‍රියස් good night sir. Good night, sir.